ආයිබෝන් සියලු දෙනාටම මම කියන එක ඇහෙනව නේද ඔක්කොටම? ඇහෙනව නේද? ඇහෙනවා. හරි. අපි අද අලුත් පාඩමක් ආරම්භ කරනවා. ඒ තමයි පුතේ මේ ඔයා පාන්දර පන්ති වලට ආව නම් දන්නවා. මම පාන්දර රිවිෂන් ක්ලාස් එකේ මීට කලින් මේ පාඩම ආරම්භ කරා. ඒකට ආවෙ නැති අය වෙන මැසේජ් එකක් දාන්න මම link එක එවන්නම්. අපි අද මේ තියරි පන්තියේදී කතා කරන පුතේ ප්‍රෝග්‍රෑමින් පාඩම. හරිද? මේ ප්‍රෝග්‍රෑමින් පාඩම තුල පුතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන් මාතෘකා කීපයක්. හරිද? එකක් තමයි පුතේ flow chart. flow chart කියලා කියනවා අපි ගැලීම් සටහන් වලට. flow chart. ගැලීම් සටහන්. ඊට පස්සේ අනිත් එක තමයි ව්‍යාජකේත. flow chart සහ සිවුඩ කෝඩ් කියලා අපි කියනවා. අපි ගන්නකො ටියුට් එක. ටියුට් එකේ කරා නම් හරිය. ටියුට් එකේ ඔක්කොම තියෙනවා මුල් නෝට් එක හා ලියන්න දෙයක් නැහැ. කරන්ට් එකක් දුන්නා ඒක. හරි. ගන්න ටියුට් එක. ටියුට් එකේ තියෙන පුතේ ගැටලු විසඳීමට ක්‍රම ලේඛ ලැබීම. 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 සියලු දෙනා මේක බලන්න. ටියුට් එක ඔයාලට හම්බෙලා ඇති. ආයතන වලින් තියලා තියන්නේ. දුර ඉන්න අය ඉන්නවා නම් කියන්න ආයේ PDF එක දාන්න. දුර ඉන්න අය මුදල් ගෙවපු රිසිට් එකත් එක්ක දාන්න. මුදල් ගෙවපු රිසිට් එකත් එක්ක දාන්න PDF එක දාන්න. ඊට පස්සේ තැපැල් ඉන්න මේ දවස්වල එවන්න බෑ. තැපැල් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අභිෂේක් ඉන්න එවන්න මේ මාසේ. පරිගණක භාෂා පරිගණක ක්‍රියාකාරීත්වය සඳහා උපදෙස් ලබා දීමට පරිගණක භාෂා භාවිතා කරනු ලැබේ. එතකොට මේ පරිගණක ක්‍රියාකාරීත්වය සඳහා උපදෙස් ලබා දෙන්න අපි භාවිතා කරන මොනවද? පරිගණක භාෂා. හරිද? ඊට පස්සේ පරිගණක භාෂා මගින් ලබා දෙන උපදෙස් මාලාවක් අපි හඳුන්වනවා මොකක් කියලාද? මෘදුකාංගයක් කියලා. පරිගණක භාෂා මගින් ලබා දෙන උපදෙස් මාලාවක් අපි හඳුන්වනවා මෘදුකාංගයක්. එහෙම නැත්නම් software එකක් කියලා. මේකේ highlight කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න මෙන්න මෙයාව. highlight කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න මෙන්න මෙයාව. ඒ තමයි පරිගණක භාෂා මගින් ලබා දෙන උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස හැඳින්විය හැකියි. ඊට පස්සේ බලන්න ඒ අවරින් නිපදවන මෘදුකාංග මගින්
පුද්ගලයන්ගේ ජීවිතයේදී එදිනදා හමු වන ගැටලු වල විසඳුම් ලබා දිය හැකිය. ඒ කියන්නේ අපි දැන් ඊට කලින් ඉස්සලා පාඩමේදී කතා කරා මොනවද? අපි සිස්ටම් ගැන කතා කරේ. මොකටද සිස්ටම් එකක් දාන්නේ? මතකනේ අපි විවිධ උදාහරණ ගත්තා. උදාහරණයක් විදිහට වෙළඳ සැලක්. වෙළඳ සැලක ගනුදෙනු පිළිබඳව ගනුදෙනු ප්‍රමාණිකූලව සිදු කරන්න අපිට සිස්ටම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පුතේ එදිනදා ජීවිතයේ තියෙන ගැටලුවක් නේ. අපි ව්‍යාපාරයක් කරන් යනකොට ගනුදෙනු අක්‍රමිකයි. අපේ ස්ටෝ එක අපේ තියෙන තොගය හරියට කළමනාකරණය කරන්න බෑ. අපි දැන් ওই වාණිජවලත් උගන්වනවා තොග කළමනාකරණය කියලා ස්ටෝ මැනේජ්මන්ට්. එතකොට පුතේ මේ software මගෙන් අපිට පුළුවන් අපේ එදිනදා ජීවිතේ ගැටලු වලට විසඳුම් සොයන්න. එතකොට මේ පරිගණක භාෂා ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් පරම්පරා 4කට අපි වර්ගීකරණය සිද්ධ කරනවා. මේක මම හිතන්නේ පන්තියේදී පොඩි හරි හැඳින්වීමක් කරන්න ඇති. හරි බලන්න ඩියුට් එක. මේ 11 ශ්‍රේණිය පළවෙනි පාඩම. පරිගණක භාෂා වර්ගීකරණය. පුතේ පරිගණක භාෂා ප්‍රධාන වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන් පරම්පරා 4කට. මොනවද මේ පරම්පරා 4? එකක් තමයි පුතේ පළමු පරම්පරාවේ පරිගණක භාෂා. අපි කියනවා යන්ත්‍ර භාෂාව කියලා. පළමු පරම්පරාවේ පරිගණක භාෂා. ඊට පස්සේ දෙවනි පරම්පරාවේ පරිගණක භාෂා, තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා සහ හතරවන පරම්පරාවේ පරිගණක භාෂා. පුතේ මේ පරිගණක භාෂා ගත්තාම පරම්පරා කීයද? 4යි. කීයද? 4යි නේද? ඔව්නේ. පරම්පරා 4යි. ඔන්න 4. පළවන, දෙවන, තුන්වන, හතරවන. පුතේ පළවෙනි පරම්පරාවේ භාෂාව මොකද්ද? machine language. යන්ත්‍ර භාෂාව. දෙවනි පරම්පරාවේ පුතේ assembly language. assembly language. 3 සහ 4 වෙනි පරම්පරාවේදී අපි කියනවා පුතේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා. high level languages. high level programming languages කියලා කියනවා. මේවට අපි පහළ මට්ටමේ කියලා කියනවා. එතකොට ප්‍රධාන වශයෙන් මට මෙච්චරයි කියන්න ඕන. පළවෙනි එක පුතේ machine language, assembly language එක assembler කියලා කියනවා. තුන්වෙනි එක පුතේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා 3 සහ 4. අපි දැන් මේ ඉන්නේ හතරවෙනි එකේ. අපි දැන් පළවෙනි එකේ ඉඳන් කතා කරමු. හරිද? දැන් පුතේ පළවෙනි පරම්පරාව. දැන් මේක දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් user. ඒ කියන්නේ ඔය පරිගණකේ පාවිච්චි කරන කෙනා, අනිත් කෙනා කම්පියුටර්. හරිද? එතකොට පුතේ දැන් අපේ පරම්පරාව හිතන්න. අපි ඉන්න පරම්පරාවේ අපි පාවිච්චි කරන්නේ මොන භාෂාවද? පරිගණකයේ හැසිරවීම සඳහා අප භාවිතා කරන්නේ කුමන භාෂාවද? මොකක්ද භාෂාව? පරිගණකයේ පාවිච්චි කිරීම සඳහා අපි භාවිතා කරන්නේ මොන භාෂාවද? ඉංග්‍රීසි භාෂාවනේ. හරි. එහෙනම් යූසර් පාවිච්චි කරනවා පුතේ මොකද්ද? ඉංග්‍රීසි. කම්පියුටර් එක මොකද්ද භාවිතා කරන්නේ? පුතේ කම්පියුටර් එක භාවිතා කරන්නේ මම අර කිව්වා වගේ එයා වෙනසක් වෙන්නේ නැහැ. එයා භාවිතා කරන්නේ machine language ම තමයි. මතකයිද මම ඒවා කලින් කියලා දුන්නා? පරිගණකය කියන්නේ යන්ත්‍රයක්. යන්ත්‍රය භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාව. එහෙනම් පුතේ කවුද මේ ඉංග්‍රීසි නැත්නම් මානව භාෂාව යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ? කවුද? අන්න පුතේ ඒකට ඉන්නවා එක්කෙනෙක්. එයාට අපි කියනවා භාෂා පරිවර්තක. language translators කියලා කියනවා. ඔයාලට මතකද අපි 10 වසරේදී මෘදුකාංග වර්ගීකරණය කරා? මෘදුකාංග ප්‍රධාන වශයෙන් ආකාර කීයකටද වර්ග කරේ? මොනවද? පද්ධති මෘදුකාංගයි, යෙදුම් මෘදුකාංගයි. පද්ධති මෘදුකාංග ප්‍රධාන වශයෙන් ආකාර කීයද? 3යි. මොනවද? මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. මේ පාඩමෙදි හිටියේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම ලින්ක් එකේ වන්නම්. එතකොට පුතේ මේ මැද්දට ගේන්න ඕන කවුද? language translator කෙනෙක්.
භාෂා පරිවර්තක කෙනෙක් පුතේ මේ මැද්දට ගේන්න ඕන. එතකොට මේ භාෂා පරිවර්තක ගැනත් අපි කතා කරනවා. මට කියන්න ඕනකම තියෙන පුතේ දැන් පළවෙනි පරම්පරාව ගත්තාම පුතේ user භාවිතා කරන්නේ machine language. user භාවිතා කරන්නේ machine language. එතකොට පරිගණකයේ භාවිතා කරන්නේ පුතේ machine language. එතකොට එයත් machine language මෙයත් machine language. දෙන්නම machine language භාවිතා කරනකොට පරිවර්තකයේ කොහොනද? ඔයත් සිංහල මාත් සිංහල. එතකොට අපි දෙන්න අතර වචන හුවමාරු කරගන්න අදහස් ප්‍රකාශ කරගන්න පරිවර්තකයේ ඕනද? නෑ. අන්න ඒ වගේ පුතේ පළවෙනි පරම්පරාවේදී user පරිගණකය පරිශීලනය කරන කෙනා භාවිතා කරේ machine language එක යන්ත්‍ර භාෂාව. එතකොට පරිගණකයේ පරිශීලනය කරන කෙනා පුතේ යන්ත්‍ර භාෂාව භාවිතා කරනකොට යන්ත්‍රය යොදාගත්තේ මොන භාෂාවද? යන්ත්‍රය අහන්න දෙයක් නෑ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වේවා යන්ත්‍රය භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාවයි. අපි මේක තීරයකට එමු. එතකොට පුතේ පළවෙනි පරම්පරාවේ පරිගණක භාෂා ක්‍රමලේඛන නිර්මාණයේදී බිංදුව සහ එක පමණක් භාවිතා කරන පරිගණක භාෂා යන්ත්‍ර භාෂා වේ. මේ පහළ මට්ටමේ භාෂා ලෙස හඳුන්වයි. සම්පූර්ණ මෙන්න මෙයාම highlight කරගන්න. ක්‍රමලේඛන නිර්මාණයේදී බිංදුව සහ එක පමණක් භාවිතා කරන පරිගණක භාෂා යන්ත්‍ර භාෂා නම් වේ. මෙය පහළ මට්ටමේ භාෂා ලෙස හඳුන්වයි. මෙය පහළ මට්ටමේ භාෂා ලෙස හඳුන්වයි. මෙයා යටින් ඉරක් දාගන්න. එකම පුතේ දාන්න මේ පහළ මට්ටමේ භාෂා කියන එක. එතකොට මෙයාගේ ලක්ෂණ තමයි මොනවද? අපි මෙයාව ප්‍රෝග්‍රෑමින් කරනකොට අපි භාවිතා කරන්නේ බිංදුව සහ එක පමණයි. හරිද? එතකොට මෙයාගේ ප්‍රෝග්‍රෑමින් කරනකොට අපිට මේ දෘඩාංග පිළිබඳව ඉහළ දැනීමක් අපිට අවශ්‍ය වෙනවා. දෘඩාංග පිළිබඳ ඉහළ දැනීමක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම පුතේ මෙයා ප්‍රෝග්‍රෑමින් කරන්න ක්‍රමලේඛනය කරන්න අපහසුයි. ක්‍රමලේඛනය කරන්න අපහසුයි. අනෙත් කාරණේ මෙයා ඇවිල්ලා යන්ත්‍රය මත යැපෙන භාෂාවක්. පුතේ යන්ත්‍රය මත යැපෙනවා කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙනවා කම්පියුටර් එකක්. PC එකක් තියෙනවා. ඔයා මේ PC එක තුල යම්කිසි software එකක් නිර්මාණය කරනවා. ඔයා මේ නිර්මාණය කරන software එක පුතේ යන්ත්‍රය මත යැපෙනවා කියලා කියන්නේ ඔයා මේ software එක නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන PC එක තියෙනවනේ අන්න එයාගේ විතරයි වැඩ කරන්නේ. එතකොට මේක වාසීද අවාසීද? අවාසී. ඒ කියන්නේ ඔයාගේ පරිගණකයට අවශ්‍ය කරන software ඔයාටම හදාගන්න වෙනවා. ෂෝක් නේද? ඒක අද කාලේ තිබ්බනම් පුතේ මේ එක කම්පියුටර් එකක්වත් රන් කරන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? අද ඔක්කොම පාවිච්චි කරන්නේ අනුන්ගේ software නේ. යාළුවට කියනවා පෙන් එකද ඒකත් ඔරිජිනල් නෙමෙයි ඒකත් හොරට පාවිච්චි කරන්න. මම අර කලින් කිව්වේ ඔක්කොම හොරු. ඔයා සහ මම ඇතුළුව. මාත් Windows එකේ තියෙන හොර ට්‍රැක් එකක් තමයි. ඉතින් අපි ඔක්කොම එහෙමයි. එතකොට මේ යන්ත්‍රය මත යැපෙනවා කියලා කියන්නේ මේ අපේ හදන එන ප්‍රෝග්‍රෑම් එක හදපු කම්පියුටර් එකේ විතරයි මෙයා වැඩ කරන්නේ. වෙන කම්පියුටර්ස් වල වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රමලේඛන නිදොස් කිරීම අපහසු වීම කියලා කියන්නේ පුතේ මොකද්ද? අපි මේක ප්‍රෝග්‍රෑම් කරලා මේ ප්‍රෝග්‍රෑම් එකේ යම්කිසි වරදක් තිබ්බොත් එහෙම අපිට මේ වරද නිවැරදි කරන්න අමාරුයි. ප්‍රෝග්‍රෑම් එකේ යම්කිසි වැරද්දක් තිබ්බොත් එහෙම මේ වැරද්ද අපිට නිවැරදි කරන්න අමාරුයි. ඒකයි නිදොස් කිරීම අපහසු වීම කියලා කියන්නේ.
අනෙක් කාරණේ පුතේ භාෂා පරිවර්තකයේ අවශ්‍ය නොවීම. මම අර ඉස්සෙල්ලා කිව්වා මතකද? ඔයත් සිංහල නම් මාත් සිංහල නම් අපි දෙන්න අතරට මොකටද භාෂා පරිවර්තකේ? අන්න ඒ වගේ පරිගණකය භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාව නම් ඔයා භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාව නම් ආයේ මොකටවත් භාෂා පරිවර්තකයේ අවශ්‍ය වෙන්නේ නැහැ පළවෙනි පරම්පරාවේ මේකේ යටින් තරුවක් දාන්න ලියන්න යටින් තරුවක් දාන්න ටියුට් එක නැති අය පොතේ හරි ලියා ගන්න ටියුට් එක නැහැ කියලා ලියන්න නැතුව ඉන්න එපා දැන් ඔයාලගේ ඔය විශේෂයෙන් 11 වසර වැඩ බලන්නත් දැන් මේ මාසේ 3 වෙනි සතියේ ඉඳන් ගෙන්නනවා එන්නේ නැති අය ගෲප් එකනොත් අයින් කරලා දානවා දැන් මේ ටිකක් මේ අවදානම් නිසා ළමයින්ව ගෙන්නන්න නැත්නම් පන්තියට ගෙන්නනවා කියන්නේ උගන්නන්න නෙමෙයි උගන්නනේ වගේ වැඩ පරීක්ෂා කරන්න දැන් උදේ දරුවක් දාලා යන්ත්‍රය මත යැපීම යනෝ යන්ත්‍රය මත යැපීම යනෝ යන්ත්‍රය මත යැපීම යනෝ අප ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීමට යන්ත්‍රය මත යැපීම යනෝ අප ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීමට භාවිතා කරන පරිගණකයේ පමණක් එම ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වීමයි එම ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වීමයි හොඳයි බ්‍රහස්පතින්දා දින මේ අපේ පාන්දර පන්තියේ තියෙනවා බ්‍රහස්පතින්දා දින පාන්දර රිවිෂන් පන්තියේ තියෙනවා ඒ කියන්නේ මේ තියරි පන්තියේ කොටසක් නෙමෙයි රිවිෂන් කියලා කියන්නේ වෙනමම පන්තියක් එතකොට බ්‍රහස්පතින්දා පාන්දර 4 වෙද්දි ඔයාලා ඇහැරුණා නම් ඇති හරිද උදේට කැමරා ඔන් කරන්න ඕනේ නැහැ දැන් කියලා දැනුත් ඔන් කරලා නැහැනේ කැමරා ඒ නිසා කැමරා දැන් ඔන් කරන්න ඕන කියලා දැන් නීතියක් දාන්න ඕනේ නේද අපි කලින් නම් ඒ නීතිය තිබ්බා නමුත් මේ සමහර වෙලාවට සමහර පැතිවලට විවිධ ගැටලු තියෙනවානේ පුළුවන් සියලුම දෙනා කැමරා ටික ඔන් කරගන්න එතකොට මට ඔයා දිහා බලන්න පුළුවන්
ඔය වැඩ කරනවද නැද්ද කියලා. සමහර කට්ටියගේ කැමරා වැඩ කරන්නේ නැහැ. සමහර කට්ටියට කැමරා ඔන් කරපුවාම සද්ද නැත්නම් වීඩියෝ සිග්නල් කැඩි කැඩි එන්නේ. විවිධ ගැටලු තියෙනවනේ. ඒ නිසා හැමෝටම සාධාරණේ වෙන්න තමයි කැමරා ඔන් කරපු අය ඔන් කරපු දෙන්නේ නැති අය නැති දෙන් කියලා මේ කරගෙන යන්නේ. එතකොට නැති කැමරා ඔන් කරලා නැති කට්ටියව අතාරිනවා කියලා නෙමෙයි කියන්නේ. ඒගොල්ලොත් අහගෙන ඉන්න අනිවාර්යෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. කොහොමද පාන්දර පන්ති වල නම් කැමරාවක් ඔන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද නැගිට ගමන් සමහර වෙලාවට ඔයා මාවත් බය වෙන්න පුළුවන්. ඔයා දිහා දැකලා. ඇයි එකපාරට ඔය ගෑන් ළමයි එහෙම නැගිට්ටාම නිකන් මෝහිනී වගේ. ඔව්. ඒ නිසා. එතකොට අපි එනම් හෙට පාන්දර පන්තියේ කරමු. මම මේ ටිකේ පොඩ්ඩක් මේ නෑ ගේ සතියෙත් කරන්න අවුලක් නෑ. සතියකට දවස් දෙකක් තුනක් කවර වුණා නම් ඇති. මේ ටික පොඩ්ඩක් මේ සෞඛ්‍ය දක්ෂව අයහපත් වුණා. උගුරත් ටිකක් රිදෙනවා. කොරෝනාද දන්නේ නෑ නේද? නෑ මේ දවස්වල පුතේ හිතේ බයට දැන් ඔයාටත් නිකන් දෙතුන් පාරක් කෙලගිල්ලද බලන්න උගුර රිදෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන්. දැන් මෙතන ළමයි 50ක් ඉන්නවා නම් ඒ 50න් 10කටවත් අනිවාර්යෙන් උගුර රිදෙනවා. ඕද නැද්ද කියලා බොන්න chat එකට දාන්න. චුට්ටක් කෙලගිල්ල බලන්න උගුර රිදෙනව නේද? එහෙනම් ඔයාටත් කොරෝනා. නෑ නෑ හිතේ බයට එන්නේ. හරි. එතකොට අපි එන දෙවෙනි පරම්පරාවට එමු. එහෙනම් හෙට පාන්දර 4ට පන්තිය තියෙනවා. හෙට පාන්දර 4ට පන්තිය තියෙනවා. දැන් බලන්න හැමදාම පාන්දර පන්තිය තියෙනකොට පොතේ 3:55 වෙනකොට ලින්ක් එක සක්‍රිය වෙනවා. 3:55 වෙනකොට ලින්ක් එක සක්‍රිය වෙන මම 3:30ට නැගිටිනවා. 3:30ට නැගිටලා දත් මැදලා මූණ හොදලා ඊට පස්සේ තමයි මේකප් එක දාගෙන පන්තියට එන්නේ. මේකප් දාන්නේ නැහැ. සාමාන්‍ය විදියට එන්නේ. මේකප් දාන්න දෙයක් නැහැ. අපි කොහොමදත් ඉතින් නේද? පාටයිනේ. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. මගේ මේ මම දැන් පාවිච්චි කරන කැමරාවේ අකුරු පැහැදිලි. මාව නිකන් කළුවට පෙන්නේ. නමුත් මම එච්චර කළු නෑ. දන්න ළමයි දන්නවා. හරි. දන්න දෙවෙනි පරම්පරාවට එන්න. මේ ළඟදී එක ළමෙක් මැසේජ් එකක් දානවා සර් නිකන් අඟුරු කැල්ලක් වගේලු. ඒ කියන්නේ කැමරාවේ පේන්නේ කළුවට. කැමරාවේ වලක් කැමරාව වලක් කියන්නේ ඒක අකුරු වලට තමයි පුතේ මේ ඒ සෙන්සර් එක ඔන් කරලා තියෙන්නේ. අකුරු පැහැදිලිව පේන්න. මොකද ඔන්ලයින් ක්ලාස් එකේ මගේ රූපෙ එච්චරට අවශ්‍ය නැහැ. ඔයාලට අකුරු තමයි නීට් එකටම ඕන. ඒ නිසා තමයි මේ විදිහට ඒක සෙටින්ග්ස් හදලා තියෙන්නේ. මාව පැහැදිලිව පේවුනොත් අකුරු පේන්නේ නැහැ ඒකයි. නැක දැන් නියමෙටම තිතටම ලස්සනට අකුරු ටික පේනවා. අපි යමු දෙවෙනි පරම්පරාවට. දෙවන පරම්පරාවේ පොතේ බලන්න කුඩා කුඩා වචන භාවිතයෙන් ක්‍රමලේඛනය කරන ලබන පරිගණක භාෂා ඇසෙම්බලි භාෂා නම් වේ. හයිලයිට් කරගන්න නැත්නම් තරුවක් දාගන්න. දැන් මේක නැති කවුරුවත් ඉන්නවනම් ශනිකව ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතකොට ඔයාගේ PDF එක හරි නිබන්ධනය හරි ගත්තාම ශනිකව ඒක හදාගන්න එච්චරයිනේ. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන් පන්ති වලලා ලිව්වත් කමක් නැහැ. ටියුට් එක ඔක්කොම ගන්න සියලු දෙනාම. මේක පුතේ ලක්ෂණ අපි මේක ප්‍රෝග්‍රෑම් කරන්න මේ add sub sum වගේ වචන භාවිතා කරනවා. ඒ මොනවද කියලා ඊගාට කියලා දෙන්න. ඊට පස්සේ පුතේ දෘඩාංග පිළිබඳ ඉහළ දැනුමක් අවශ්‍ය වේ. මේ කියන්නේ මේක ප්‍රෝග්‍රෑම් කරන්න නම් ප්‍රෝග්‍රෑම් කරන්න කලින් දෘඩාංග ඒ කියන්නේ මොනවද? හાર્ඩ්වෙයාර් පිළිබඳව අපිට ඉහළ දැනුමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යන්ත්‍රය මත යැපෙන භාෂාවක්. මොකක්ද යන්ත්‍රය මත යැපෙනවා කියන්නේ? පුතේ යන්ත්‍රය මත යැපෙනවා කියලා කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා මම අර ඉස්සෙල්ලා කියලා දුන්නේ භාවිතා කරන යන්ත්‍රයේ පමණක් ඒ ප්‍රෝග්‍රෑම් එක දාවණය වෙන එක. ඒ කියන්නේ ඔයා කෑමක් හදනවා නම් ඒක කන්න පුළුවන් ඔයාට විතරයි වෙන කාටවත් කන්න බෑ. අන්න ඒ වගේ. ඊට පස්සේ පුතේ ක්‍රමලේඛන නිදොස් කිරීම අපහසු වීම කියන්නේ මේ ප්‍රෝග්‍රෑමින් වල ක්‍රමලේඛන වල මොකක් හරි වැරැද්දක් වෙලා දෝෂයක් ඇති වුණොත් එහෙම ඒක නිවැරදි කරන්න අමාරුයි. ඊගාට පුතේ භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය වීම කියන්නේ අපිට මෙයාව අපි දෙවෙනි පරම්පරාවනේ. එතකොට assembly language එකනේ.
එතකොට දෙවෙනි පරම්පරාවේ පුතේ භාවිතා කරන ලැන්ග්වේජ් එක ඇසෙම්බලි භාෂාව. හරිද? එතකොට පරිගණකයේ භාවිතා කරන්නේ මොන භාෂාවද? මැෂින් ලැන්ග්වේජ් නේද? එහෙනම් පුතේ අනිවාර්යෙන් මේ ඇසෙම්බලි භාෂාව මැෂින් ලැන්ග්වේජ් එක බවට මැෂින් ලැන්ග්වේජ් එක ඇසෙම්බලි භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා අපිට කවුද ඕන? භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔයා ඇවිල්ලා කවුද? චීන. ඔයා චීන ජාතිකයෙක්. මං ඇවිල්ලා සිංහල කෙනෙක්. එතකොට අපි දෙන්න අතර අදහස් සුමාරු කරගන්න නම් මොකද්ද වෙන්නේ? එක්ක මට චීන ඉගෙන ගන්න වෙනවා නැත්නම් ඔයාට සිංහල ඉගෙන ගන්න වෙනවා. දෙකම එකපාර කරන එක ප්‍රායෝගික නෑ අයියේ. දැන් කෙනෙක් හම්බුනා කියලා අපිට පන්තියකට ගිහින් එකපාරට අපේ භාෂාව ප්‍රගුණ කරගන්න බෑනේ. එහෙනම් වඩාත් උචිතම ක්‍රමය තමයි කවුද? භාෂා පරිවර්තකයෙක්ගේ සහාය ගන්න එක. මෙතනත් ඒ වගේ තමයි පුතේ. දෙවෙනි පරම්පරාව අපි භාවිතා කරන්නේ assembly language එක. එතකොට පරිගණකය දන්නේ machine language එක විතරයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ assembly භාෂාව පරිගණක නැත්නම් යන්ත්‍ර භාෂාව බවට යන්ත්‍ර භාෂාව assembly භාෂාව බවට පරිවර්තනය කරන්න අපිට සිද්ධ වෙනවා. ඒකයි භාෂා පරිවර්තකයෙක් ඕන කියලා කියන්නේ. තුන්වෙනි එක. පුතේ මානව භාෂාවන් වල තුන්වෙනි පරම්පරාව මානව භාෂාවන් වල වචන භාවිතා කළ නිර්මාණය කළ පරිගණක භාෂා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවේ. ඒ කියන්නේ පුතේ මේ තුන්වෙනි පරම්පරාව වෙනකොට මානව භාෂාවන් වල වචන භාවිතා කරා. ඔයාට මතකයි ඔයා රිවිෂන් පන්තියේ වෙබ් ඩිසයිනින් කොටසට ආවනම් මතකද අපි HTML වල පාවිච්චි කරා head එකට head එකමයි title එකට title එකමයි paragraph කියන එකට p එක header එකට h එක ඊට පස්සේ තව මොනවද අපි කතා කරේ රූප වලට img අන්න ඒ වගේ පුතේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරන වචනමයි එතන භාවිතා වුනේ. ඒකෙන් ඔයාලට පැහැදිලි වෙනවා මොකද්ද මේ ප්‍රෝග්‍රෑමින් ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට යාමත් සමග අර සංකීර්ණ වචන අඩු වෙලා බොහෝසේ එදිනෙදා ජීවිතේ භාවිතා කරන වචන වලට මාරු වෙලා තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක් ඇයි නැත්තම් ප්‍රෝග්‍රෑම් කරන්න ගියාම ටිකක් සංකීර්ණයි. තරුවක් දාලා ලියන්න දෙයක් නැහැ. හයිලයිට් පාරක් දාගන්න මානව භාෂාවන් වල වචන භාවිතා කළ නිර්මාණය කළ පරිගණක භාෂා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවේ කියන එක. හරි. ඊට පස්සේ පුතේ මේ තුන්වෙනි පරම්පරාව වෙනකොට අපිට දෘඩාංග පිළිබඳ ඉහළ දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රම ලේඛනය කරන්නත් අර තිබ්බ අමාරු ගතිය පහසු වුණා. යන්ත්‍රයේ මත යැපෙන කියන පුතේ තුන්වෙනි පරම්පරාව වෙනකොටත් මේ යන්ත්‍රයේ මත යැපෙන කේස් එක තිබ්බා. ඒ කිව්වේ මොකද්ද? අපි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න භාවිතා කරන පරිගණකයේ විතරයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඊට පස්සේ ක්‍රම ලේඛන නිදොස් කිරීම පහසු වීම කියන්නේ මොකද්ද පුතේ? යම්කිසි දෝෂයක් ආවොත් එහෙම මේ දෝෂය නිවැරදි කරන්න ලේසියි. හැබැයි දෙවෙනි පරම්පරාව එහෙම තිබ්බේ නැහැ. දෙවෙනි පරම්පරාවේ දෝෂයක් ආවොත් එහෙම මේ දෝෂය निराකරණය කරන්න අමාරුයි.
ඊගවට භාෂා පරිවර්තකයක අවශ්‍යම කියන්නේ පුතේ දැන් තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂානේ. එතකොට පුතේ මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂාව අපිට යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයේ අවශ්‍ය වෙනවා. භාෂා පරිවර්තක පුතේ වර්ග තුනක් තියෙනවා. ඒක ගැන මම කියන්නම්. මම 10 වසරේදීත් මේ ගැන කියලා දුන්නා. ඔයාලට මතක නම් කල්පනා කරලා බලන්න. මම අර රිවිෂන් පන්තියේදී මෙහෙයුම් පද්ධති පාඩම කරනකොටත් ඔයාලට මම කිව්වා මොකක්ද කිව්වේ? භාෂා පරිවර්තකයේ වර්ග තුනයි. assembler, compiler, interpreter. assembler සම්පාදකය, අර්ථ වින්‍යාසක කියලා. එතකොට මේ ගැන මම 11 වසර පළවෙනි පාඩමේදී කියලා දෙනවා කියලා කිව්වා. ඔන්න ඒක. ඒක වෙනම කතා කරනවා. එතකොට මෙතෙන්ටත් භාෂා පරිවර්තකෙක් අවශ්‍ය වෙනවා. අපි එමු හතරවෙනි පරම්පරාවට. හතරවෙනි පරම්පරාවේ තියෙන මොකද්ද පුතේ? මානව භාෂාවන්ට බොහෝ සෙයින් සමාන භාෂා නිර්මාපිත පරිගණක භාෂාවේ. මානව භාෂාවන්ට බොහෝ සෙයින් සමාන භාෂා නිර්මාපිත පරිගණක භාෂාවේ. එතකොට පුතේ මේ භාෂාවල ලක්ෂණ මොනවද? දෘඩාංග පිළිබඳ අපිට ඉහළ දැනීමක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය නොවීම. ලොකු දැනුමක් ඕනේ ප්‍රෝග්‍රෑමින් කරන්න. අනිත් එක පුතේ ප්‍රෝග්‍රෑමින් කරන්න ක්‍රම ලේඛනය කරන්න පහසුයි. යන්ත්‍රය මත යැපෙන භාෂාවක් නොවීම. අන්න දැන් තියෙන පුතේ හැම එකම යන්ත්‍රය මත යැපෙන ඒවා නෙමෙයි. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක හදන්නේ වෙන කෙනෙක්. නමුත් ඒක ලෝකේ පුරාවටම හුවමාරු වෙනවා. අන්තර්ජාලය මගින් ඊට පස්සේ විවිධ ස්ටෝරේජ් මීඩියා මගින් අන්න ඒ විදිහට. ඊට පස්සේ ක්‍රම ලේඛන නිදොස් කිරීම අපහසු නෑ මෙතන පහසුයි ඉස්සලා වගේ. අනිත් එක මෙතෙන්ටත් භාෂා පරිවර්තකයක් ඕන ඇයි හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් පරිවර්තනය කරන්න වෙන මොන භාෂාව බවටද? යන්ත්‍ර භාෂාව බවට. එසේනම් භාෂා පරිවර්තකයක් අවශ්‍යයි. මේක යටින් ඉරක් දාගන්න මානව භාෂාවල බොහෝ සෙයින් සමාන භාෂා නිර්මාපිත පරිගණක භාෂාවේ. වරන් ඇතුළේ දාගන්න සිව්වන පරම්පරාවේ කියලා. සිව්වන පරම්පරාවේ කියලා. හොඳයි. ඊගා කොටසට එමු. පරිගණක භාෂා පරිවර්තක. උදේ පරිගණක භාෂාවල මේ බලන්න මම ඉස්සෙල්ලා කියලා දුන්නේ පරිගණක භාෂාවල දෙවන තුන්වන හා හතරවන පරම්පරාවල භාෂාවන් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයක් අවශ්‍ය වේ. පැහැදිලිද? පළවෙනියට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ඒ? පළවෙනිය කොහොමදත් යන්ත්‍ර භාෂාවනේ භාවිතා කරන්නේ. එතකොට දෙවන තුන්වෙනි හතරවෙනි පරම්පරාවල පරිගණක භාෂා පුතේ වෙනත් භාෂාවන් නිසා අපිට සිද්ධ වෙනවා මේ භාෂාවන් මොනවා බවටද? යන්ත්‍ර භාෂා බවට. එහෙම නැත්නම් machine language බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන්න. පැහැදිලිද? එතකොට ඒක තමයි කියන්නේ පරිගණක භාෂාවල දෙවන තුන්වන හා හතරවන පරම්පරාවල පරිගණක භාෂාවන් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය වෙයි කියලා. highlight කරගන්න මෙයාව. highlight කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න.
හරි. පුතේ මෙතන භාෂා පරිවර්තකයන් දෙකක් පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරේ. මේක ඇත්තටම පුතේ භාෂා පරිවර්තකයන් තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමයි assembler කියන එක. assemblerය. එතකොට දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවෙන් තියෙන ක්‍රම ලේඛනයක්. හරිද? දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවකින් තියෙන ලද ක්‍රම ලේඛනයක් නැත්නම් ලියන ලද ක්‍රම ලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා assembler නැත්නම් assembler කියන භාෂා පරිවර්තකය අපි යොදා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙයා දෙවෙනි මේ assembly language කියන එක දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවකින් ලියන ලද ක්‍රම ලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා පුතේ අපි පාවිච්චි කරන මොකක්ද assembler නැත්නම් assembler කියලා කියනවා. assembler කියන භාෂා පරිවර්තකේ. මෙන්න මෙතනින් තරුවක් දාගන්න. මෙන්න මෙතනින් තරුවක් දාන්න එයා ගන්න. මෙන්න මෙහෙම. දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් ලියන ලද ක්‍රම ලේඛනයක් ලියන ලද ක්‍රම ලේඛනයක් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා මෙන්න පුතේ වචනේ මම ඒක මේකේ දාන්න වාගේ පුතේ තියෙන එක නැත්නම් වාට පැටලෙනවා. කිරීම සඳහා
assembler මෙන්න වචන පුතේ. assembler assembler ඉංග්‍රීසියෙන් A S S E M B L E R assembler නම් වූ භාෂා පරිවර්තකයේ යොදා ගනු ලබයි. assembler නම් වූ භාෂා පරිවර්තකය යොදා ගනු ලබයි. assembler නම් වූ භාෂා පරිවර්තකය යොදා ගනු ලබයි. හරි ඊගාවට මේ අපේ ටියුට් එකට එන්න. මේක පුතේ එවැනි පරිවර්තකයන් දෙකක්. ඒ කියන්නේ අපි අර assembler කියන එකත් එක්ක ඔක්කොම තුනක් එනවා. භාෂා පරිවර්තක එකක් වෙනම කරලා දෙකක් වෙනම කරනවා. මෙහිදී අධ්‍යයනය කරේ. ඒ තමයි සම්පාදක අර්ථ වින්‍යාසක. ඒ කියන්නේ පුතේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවකින් ලියන ලද ක්‍රම ලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරන භාෂා පරිවර්තක වර්ග. assembler, compiler, interpreter. බලමු සම්පාදක compiler කියන්නේ මොකක්ද කියලා? පුතේ compiler කියන්නේ තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවලින් නිර්මාණය කරන ලද ක්‍රම ලේඛන යන්ත්‍ර භාෂා බවට මෙන්න ට්‍රික් එක. එකවර සම්පූර්ණයෙන් පරිවර්තනය කරන භාෂා පරිවර්තක කරන භාෂා පරිවර්තක සම්පාදක නම් වේ. මෙතනට කොමාවක් දාගන්න. මේකෙ පුතේ එතකොට වෙනස දෙන මොකද්ද? එකවර සම්පූර්ණයෙන් පරිවර්තනය කරන භාෂා පරිවර්තක. අපි බලමු අර්ථ වින්‍යාසක කියන්නේ මොකක්ද කියලා. මේක හරිම ලේසි. සම්පාදක කියන්නේ එකවර සම්පූර්ණයෙන්, අර්ථ වින්‍යාසක කියලා කියන්නේ පියවරෙන් පියවර. තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂා වලින් නිර්මාණය කරන ලද ක්‍රම ලේඛන පියවරෙන් පියවර යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කරන භාෂා පරිවර්තක අර්ථ වින්‍යාසක නම් වේ. එතකොට මෙන්න මෙයාගේ ගන්න තියෙන දේ මෙයා පියවරෙන් පියවර හරිද? මෙයා පියවරෙන් පියවර සම්පාදක හැබැයි පියවරෙන් පියවර නෙමෙයි මොකද්ද? එකවර සම්පූර්ණයෙන්ම. මේක මේ එකවර සම්පූර්ණයෙන්ම කියන එකයි මේ පියවරෙන් පියවර කියන එකයි වෙනම highlight කරගන්න මෙන්න මේ ටික.
හරි. ඊට පස්සේ ගැටලුව විසඳීමේ ක්‍රියාවලිය අපි මේක මම මෙන්න මේ කොටස සම්පූර්ණ කරනවා අපේ ප්‍රෝග්‍රෑම් කීපයක් ලිව්වට පස්සේ මෙයාව සම්පූර්ණ කිරීම සිද්ධ කරනවා. හරිද? එන්න මෙතෙන්ට ගැටලු විසඳීමේ ක්‍රියාවලිය. පරිගණකයක් ඇසුරෙන් ගැටලු විසඳීම සඳහා විශේෂිත ක්‍රියාවලියක් භාවිතා කරනු ලබයි. highlight කරගන්න යටින් ඉරක් දාගන්න. පරිගණකය ඇසුරෙන් ගැටලු විසඳීම සඳහා විශේෂිත ක්‍රියාවලියක් භාවිතා කරනු ලැබේ. ඊට පස්සේ පරිගණකයේ ඇසුරෙන් ගැටලු විසඳීමේ පියවර 5ක් ඇත. ඉස්සලම් තියෙන problem definition අංක 1 පුතේ ලියන්න. ගැටලුව හඳුනා ගැනීම. අපි ඉස්සලම් ප්‍රශ්නේ හඳුනා ගන්න ඕන. ගැටලුව හඳුනා ගැනීම. problem definition. ගැටලුව හඳුනා ගැනීම. ඊගාවට තියෙනවා මොකද්ද? create algorithm. create algorithm. ඒ කියන්නේ පුතේ ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය තයන්නේ ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගොඩ නැගීම. දැන් අපි පාන්දර පන්ති ඇල්ගොරිතම් ගැන තමයි කතා කර ඉන්නේ. ඇල්ගොරිතමය ගොඩ නැගීම. ඊට පස්සේ පුතේ මං කියන එක ඇහෙනව නේද? හොඳයි. දැන් හරි. ඊට පස්සේ දෙන්න develop
program for algorithm එක උඩයට මාරු කරගන්න develop algorithm for program මේ program කියන එක පල්ලෙහාට ගන්න algorithm කියන එක උඩට ගන්න. එතකොට එන්න ඕන develop algorithm for program. ඒකේ කියන්නේ මොකද්ද පුතේ? ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට කියන තුන්වෙනි එක ඉස්සරහින් ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට ඒ කියන්නේ පුතේ software එකක් වරන් හිතලා software කියලා දාගන්න ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් software එකක් බවට පරිවර්තනය කිරීම. ඊට පස්සේ අංක 4 පරීක්ෂා කිරීම testing. අංක 4 පරීක්ෂා කිරීම testing. testing. ලියන අංක 5 තුන්වෙනි එක ආයේ කියනවාද කියනවා. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක පුතේ ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. තුන්වෙනි එක ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. Canon 4K STL Canon එක හොඳයි. webcam එකක් විදිහට පාවිච්චි කරොත් එයා slow වෙයි හැබැයි connection මොකද රූප quality හින්දා. webcam එකක් විතර පොඩි කැමරාවක් ගත්තා නම් හරියි. ගොඩාක් quality එකක් ගන්න එපා. එතකොට data එකත් වැඩියෙන් යනවා. ප්‍රශ්න තියෙන අය දාන්න chat එකට. පස්වෙනි එක පුතේ ක්‍රියාත්මක කිරීම. අංක 5 ක්‍රියාත්මක කිරීම. ක්‍රියාත්මක කිරීම. ඉස්සෙල්ලාම අපිට තියෙන පුතේ ඊගාවට ගැටලුව හඳුනා ගැනීම කියන එක. නේද? ලියා ගන්න ගැටලුව හඳුනා ගැනීම කියන එක යටතේ මේකේ චුට්ටක් තීරි කොටසක් තියෙනවා. මම හිතන්නේ මම පාන්දර පන්තියේ මේ තීරි කොටස කරේ නැහැ. මම පාන්දර පන්තියේ කෙලින්ම මේ ඇල්ගොරිතම් වලට ආවේ. කියන්නේ ෆ්ලෝ chart වලින් පටන් ගත්තේ. රිවිෂන් එකේ
ගැටලුව හඳුනා ගැනීම. ලියා ගන්න ගැටලුව හඳුනා ගැනීම යටතේ පුතේ මෙහිදී ගැටලුව හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය මෙහිදී ගැටලුව හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය ආදාන ක්‍රියාවලි සහ ප්‍රතිදාන හඳුනා ගැනීම සිදු වේ. දැන් උදාහරණයක් කිව්වොත් පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම කියලා. අපි මෙතන ගන්නවා මොනවද ඉන්පුට් කරන්න ඕනේ? ත්‍රිකෝණයේ ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඒක ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. මේක පොඩ්ඩක් හදාගන්න. ආධාරක පාදයේ වැඩි කිරීම පාදයේ නෙමෙයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. වැඩි කිරීම දෙකෙන් එක. නැත්නම් බෙදීම දෙක. ගැළපෙන එකක් දාගන්න. ඊට පස්සේ ක්‍රියාවලිය වෙන්න ඕන මොකද්ද? වර්ගඵලය ගණනය කිරීම. අවුට්පුට් එක වෙන්න ඕන මොකද්ද? වර්ගඵලය ප්‍රතිදානය කිරීම. එතකොට ඒක අපි මෙතනදී හඳුනා ගන්න ඕන. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම් අන්න එතන වැරදි. ඇල්ගොරිතම් නෙමෙයි අපි කියන්නේ ඒක ටයිපින් මිස්ටේක් එකක්. ඇල්ගොරිතම් තයන්න. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම් නෙමෙයි ඇල්ගොරිතම් තයන්න. ඇල්ගොරිතම් ගොඩනැගීම. ඇල්ගොරිතම් ගොඩනැගීම. ලියන්න පුතේ තරුවක් දාලා ඇල්ගොරිතම නිරූපණය කිරීම සඳහා
ඇල්ගොරිතම නිරූපණය කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදයන් දෙකක් භාවිතා කරනු ලබයි. පිළිගත් ක්‍රමවේදයන් දෙකක් භාවිතා කරනු ලබයි. ගැටලුව හඳුනා ගැනීම ඒ කියප එක ආයෙ කියන්නලු. ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම මේ අපි කිව්වේ මොකද්ද? මෙහිදී අදාළ ගැටලුව හඳුනා ගැනීම සහ එහි input process output එහි ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය හඳුනා ගැනීම සිදුවේ කියලා කිව්වේ. හොඳයි. පාඩමෙන් එක් කොටසක් මෙතන ඉවරයි. පාඩමෙන් එක් කොටසක් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ෆ්ලෝ chart සහ pseudo code ගැන කතා කරන්න. පාන්දර පන්තියත් එක්ක මේක පටල ගන්න එපා. හෙට පාන්දර 4ට පාන්දර පන්ති පැවැත්වෙනවා රිවිෂන් ටාස් එක. සියලු දෙනාම එන්න. ආයතන වලින් නිබන්ධන ලබා ගන්න. ඔන්ලයින් ළමයිනුත් PDF එක හරි ගන්න. එහෙනම් සියලු දෙනාටම අයබෝවන් හෙට පාන්දර 4:30ට අපි හම්බ වෙමු. 4:30ට නෙමෙයි 4ට